ටියුටෝරියල් සෙෂන් එක මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම කලින් එකතු කරපු ට්‍රාන්සිස්ටර් වල MCQ ප්‍රශ්න කිහිපයක් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගියොත් පළවෙනි ප්‍රශ්නෙට කියනවා රූපේ දක්වා ඇති පරිපථයෙහි R යනු විචල ප්‍රතිරෝධයක් වන අතර RC ට අචල අගයක් ඇත. R එහි උපරිමගේ පවතින විට ට්‍රාන්සිස්ටරය එහි ක්‍රියාකාරී ප්‍රදේශයේ නැඹුරු වී ඇත. R අගය ක්‍රමෙන් අඩු කරන යන විට ප්‍රකාශ තුනක් දීලා තියෙනවා බලන්න. A කියනවා පාදමු ධාරාව IB වැඩි වේ. හරි. බලන්න R කියන විචල ප්‍රතිරෝධය දාලා තියෙන පහටද? අපේ ප්‍රධාන අග්‍රයට එහෙම නැත්නම් B ට. B ට දාලා තියෙන R කියන එක කෙනා අඩු කරනකොට ඒ කියන්නේ පාදම ප්‍රතිරෝධය අඩු කරනවා. අපි දන්නවා ධාරාවක් ගලන්න තියෙන බාධා තමයි ප්‍රතිරෝධය කියන්නේ. ඒක ප්‍රතිරෝධය අඩු කරනකොට ධාරාව වැඩි වෙන්න ඕන. හරි එහෙනම් ඒක ඒ නිවැරදි ලේසියෙන් අපිට ගන්න පුළුවන් පාදම ධාරාව IB වැඩි වෙනවා. හරි එහෙනම් R අඩු කරනකොට IB වැඩි වෙනවා. එහෙනම් ඒ නිවැරදි. එතකොට 1 වෙන්න පුළුවන් 4 වෙන්න පුළුවන් 5 වෙන්න පුළුවන්. හරි. අපි ගියොත් B ප්‍රකාශයට සංග්‍රහක ධාරාව IC අඩු වෙයි. මේක ක්‍රියාකාරී කලාපයේ තියෙන දරුවනේ. මොකද R උපරිම වෙනකොටත් ක්‍රියාකාරී. එහෙනම් R අඩු වෙනකොට කොහොමද ක්‍රියාකාරී වෙන්න ඕනේ? ඒ අනුව මේක ක්‍රියාකාරී කියලා කියන්නේ මෙයා රේඛීය කලාපයේ ඉන්නේ. ඒ කියන්නේ IC සමානයි B ට IB වෙන්න ඕනේ. ඒ අනුව IB වැඩි වෙනකොට IC වැඩි වෙන්න ඕනේ. එහෙනම් IC අඩු වෙලා බෑ. IC වැඩි වෙන්නයි ඕනේ. එහෙනම් B ප්‍රකාශය වැරදි. ඒ අනුව ඔයාලට ගන්න පුළුවන් වර්ණ 1 හෝ 5. අපි C ප්‍රකාශනයට ගියොත් ප්‍රතිදාන වෝල්ටේජ් V out අඩු වෙයි. හරි. V out කියලා කියන්නේ VCE නේ. නේද? හරි. අපි දැන් මේ ප්‍රතිරෝධය අඩු කරන එනකොට R කියන පාද ප්‍රතිරෝධය අඩු කරනකොට IB කියන එක නා වැඩි වෙනවා. මෙයා IB වැඩි වෙනකොට මෙයා වැඩි වෙලා කොහට දැන්නේ සංතෘප්ත වෙන්නේ. ඒක සංතෘප්ත වෙන්නේ යනකොට අපි දන්නවා මේ I වැඩි වෙන්න කැපී ගිය කලාපයේදී V out කියන්නේ කෙලිම VCC. කියන්නේ ගන්න බලමු පරිමාණය. හරි. කැපී ගිය කලාපේ එහෙම නැත්නම් අක්‍රීය කලාපයේදී VCC V out කියන්නේ VC. ඊළඟට මෙයා සංතෘප්ත වෙනකොට V out එක අවම වෙනවා. ඒ කියන්නේ 0.1ක් වගේ වෙනවා. VCE 0.1 කියන්නේ V out අවම වෙනවා. හරි. ඒ අනුව දැන් බලන්න ඔයා IB වැඩි කරගෙන යනවා කියලා මෙයා සංතෘප්ත කලාපයට හිමීට අරන් යනවා. සංතෘප්ත කලාපයට මෙයා හිමීට අරන් යනකොට V out මොකද වෙන්න ඕනේ? වැඩි අගයක ඉඳලා 0.1 දක්වා අඩු වෙන්න ඕනේ. ඒ අනුව එහෙනම් VCE එහෙම නැත්නම් V out එක අඩු වෙනවා. එහෙනම් C ප්‍රකාශය නිවැරදි. එහෙනම් නිවැරදි වර්ණය වෙන්න ඕනේ. ලේසියෙන්ම ගන්න පුළුවන්. පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර බාර ගන්න වෙනවා. අපි දෙවෙනි ප්‍රශ්නට ගියොත් මේ කියනවා පෙන්වන්නේ සිලිකන් ට්‍රාන්සිස්ටරය හරහා සපයති වෝල්ටේජ් VBE, VCB සහ VCE යන සංකේත වලින් නිරූපණය කරනු ලබයි. ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී ප්‍රදේශය තුළ ක්‍රියා කරවීමට නම් කියලා අපි අහනවා. අපි දන්නවා එතකොට මේ ට්‍රාන්සිස්ටරයක් මෙතන දීලා තියෙන NPN ට්‍රාන්සිස්ටරයක් නේද? ඔව්. මේක මේ E අග්‍රය, මේක B, මේක C. එතකොට ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාකාරී කලාපයේ පවත්වා ගන්න නම් අපි දන්නවා මේ BE සංධිය මොනවා කරත් මොකද වෙන්න ඕනේ? පෙරනැඹුරු වෙන්න ඕනේ. ඊළඟ BC සංධිය පසුනැඹුරු කරන්න. එතකොට අපි මෙයා භූගෝල ධර්ම සාමාන්‍ය මෙයාට සාපේක්ෂව මෙයා ධන වෙන්න ඕනේ. ඊට වඩා වැඩි ධනයක් මෙයාට ලැබෙන්න ඕනේ. ඕනේ සිද්ධිය. හරි. අපි බලමු බලන්න. එතකොට පළවෙනි පිළිතුර දිහා බැලුවොත් VB 0.7ක් සහ VCB 0.7ක්. VBE 0.7ක්. ඒ කියන්නේ ඊට සාපේක්ෂව B 0.7ක් වෙනවා. ඊට පස්සේ B ට සාපේක්ෂව C 0.7ක් වෙනවා. හරි. එතකොට මේක ක්‍රියාකාරී කලාපයේ පවතිනවද? මේක නම් ඔබලත් නැහැ පසුනැඹුරු පෙරනැඹුරු වෙයි. මෙන්න මේක පසුනැඹුරු වෙනවද? අපි සාමාන්‍ය පෙරනැඹුරු විභජනයට වඩා වැඩි විභජනයක් දෙන්න ඕනේ. ඒක 0.7ට මෙයා පසුනැඹුරු වෙන්නේ නැහැ. හොඳයි. අපි ඊළඟ එකට ගියොත් ඒක එහෙනම් වෙන්න බෑ. දෙවෙනි එකට ගියොත් VB බිඳුවයි. VB බිඳුවක් කියවම ඒක ඉවත් වෙනවා. මොකද ඒක කැපී ගිය කලාපේ. එහෙනම් තුන්වෙනි එක VB 5ක් සහ VCE 4.2ක්. බලන්න VBE 5ක්. ඒ කියන්නේ මෙයාට 5ක් වෝල්ට් හම්බ වෙනවා මෙයාට සාපේක්ෂව. මෙයාට හම්බ වෙනවා VCE 4.2ක්. يعني මෙයාට සාපේක්ෂව මෙයා 4.2ක් වෙනවා. හැබැයි මෙහෙම ලැබුණාට මේක පෙරනැඹුරුයි. ඒක හරි. හැබැයි මේ සංදේ පසුනැඹුරුද? නෑ. මොකද B ට වඩා වැඩි විභයක් C ට හම්බෙලා නෑ. ඒ නිසා මෙයා පසුනැඹුරු වෙන්නේ නෑ. ඒක හරියන්නේත් නෑ. ඒකත් ඉවත් වෙනවා. හතරවෙනි වර්ණය ගත්තොත් VB 0.7යි. VB 0.7යි. මෙයා සිලිකන් ට්‍රාන්සිස්ටරයක් නිසා මෙයාට 0.7ක් හම්බුනොත් මේක පෙරනැඹුරු වෙන්න පුළුවන්. හරි. ඊට VCE 5 වෝල්ට්. මෙයාට වැඩි ධන වර්ගයක් හම්බෙලා දෙනවා 5 වෝල්ට්. මෙයාට සාපේක්ෂව මෙයා 0.7ක්. මෙයා 0.7යි. මෙයා 5 වෝල්ට්. මේක පසුනැඹුරු වෙනවා. එහෙනම් වැඩේ කොට හතරවෙනි එක හරි. හතරවෙනි පිළිතුර තමයි හං ගන්න වෙන්නේ. ඊළඟ බැලුවොත් VCE බිඳුවයි. ඒ කියන්නේ මේක සංතෘප්තයි. එහෙනම් ඒක බෑ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන දරුවනේ හතරවෙනි පිළිතුර. අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට. පහත දී ඇති මූලාවයන් වලින් ශ්‍රමදාව කියන්නේ Vi බලන්න වර්ධනය කළ හැකි එකම මූලාවය වනුයේ හරි බලන්න ප්‍රතිරෝධක දියෝඩ ධාරිත්‍රක පරිණාමක සහ ට්‍රාන්සිස්ටර්. මේක දිහා බලපුවාම මුලින්ම ප්‍රතිරෝධක කියලා කියන්නේ මොකද්ද? ශ්‍රමදාව පරිභෝජනය කරන කට්ටිය. හරි ශ්‍රමදාව උත්සර්ජනය කරන කට්ටිය. ඒතර ඒක වර්ධකයක් නෙමෙයි. ඒක ඉවත් වෙනවා. දියෝඩ කියලා කියන්නේ
සාමාන්‍ය pn සංදිය. pn සංදිය ඒකේ ක්ෂමතාවක් වර්ධනය වෙන්නේ නැහැ. ඒකෙ වෙන්නේ එක දිශාවට ධාරාව අරගෙන යන්න දෙන එකක්. ඒක විශේෂ අපි මේ වෝල්ටිතා මම නැත්නම් අපි කියනවා ඍජුකරණය පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් වෝල්ටිතා යාමනයට වගේ පාවිච්චි කරන දියුල. ඒක හරියන්නේ නැහැ. ධාරිත්‍රය කියන්නේ ආරෝපණ ගබඩා. ඒකක් නැහැ. පරිණාමක ගත්තාම පරිණාමක වෙලදී කරන්නේ එක්ක අපිට දාලා වෝල්ටිතා වැඩි කරන එක නැත්නම් වෝල්ටිතා අඩු කරන එක. මෙතනදී ක්ෂමතා වර්ධනයක් වෙන්නේ නැහැ දරුවනි. අපි දන්නවා මේ දැන් මේ වගේ එකක් ගත්තොත් මේ තියෙන පරිණාමකයක් නම් මේකෙදී මේ ප්‍රාථමික දඟලේ සහ ද්විතීයික දඟලෙන් එනකොට අපි ගණන් හදද්දී පාවිච්චි කරන්නේ මොකද්ද? මේ පැත්තේ ක්ෂමතාව මේ පැත්තේ ක්ෂමතාවට සමානයි. V1 I1 සමානයි V2 I2. ඒතර මේකේ ක්ෂමතා වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට වෝල්ටේජතාව හෝ ධාරාව වැඩි කරගන්න පුළුවන්. මේ ප්‍රාථමික දඟලේ සහ ද්විතීයික දඟලේ ක්ෂමතා උත්සර්ජන සමාන වෙනවා. හරි. ඒතර මේ පරිණාමකය කියන එක අපි වෝල්ටේජතාව වර්ධනය කරාට ක්ෂමතාව වර්ධනය වෙන්නේ නැහැ. දැන් මේක ගත්තොත් මේක ද්විතීයික දඟලයක් නෙවෙයි. මේක අධිකර පරිණාමකයක් නම් මේක වෝල්ටේජතාව වර්ධනය වෙයි. හැබැයි ද්විතීයික දඟලේ ධාරාව අඩු වෙනවා. ධාරාව අඩු වෙනවා. හරි. ඊට ට්‍රාන්සිස්ටර්. හරි. ට්‍රාන්සිස්ටර් එක කියන්නේ එතකොට වර්ධනයක් ඔයාලට මතක ඇති. අපි කතා කරා පොදු විමෝචක වින්‍යාසයේදී වෝල්ටේජතාලාභය සහ ධාරාලාභය දෙකම වැඩි. ඒ නිසා ක්ෂමතාලාභය වැඩි. ඒතර මේකේ ක්ෂමතාව වර්ධනය කරන්න පුළුවන්. හැබැයි ඔළුවේ තියාගන්න මම කාරකාත්මක වර්ධවලදී මේ කිව්වා මේ වර්ධකයක් කියන එක ශක්ති සංස්ථිතට පටහැනිව සිද්ධ වෙන්නේ නැහැ. ශක්ති සංස්ථිතිය පිළිපදිනවා. මේකෙන් වර්ධනය කරනවා තමයි ක්ෂමතාව. හැබැයි ඒකට අපි බාහිරින් දෙන්න ඕනේ. බාහිරින් අපි ශක්තිය දෙන්න ඕනේ. දැන් මෙතනින් ඉන්පුට් එක දෙනකොට ඉන්පුට් දෙනවා අවුට්පුට් එක වර්ධනය වෙලා එනවා. ඒක හරි. හැබැයි මේ වර්ධනයට අවශ්‍ය අනිත් ශක්තිය අපි පිටින් දෙන්න ඕනේ. පිටින් වෙන සැපීමක් දෙන්න ඕනේ. දැන් මේ ට්‍රාන්සිස්ටර් VCC දෙන්න ඕනේ. එහෙම නැතුව මේක වර්ධනය වෙන්නේ නැහැ. ඕක තමයි එහෙනම් ක්ෂමතා වර්ධනයක් කරන්න මෙතන ට්‍රාන්සිස්ටරේ විතරයි. හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 5. හොඳයි. අපි ගියොත් ඊළඟ ප්‍රශ්නේ 4 වෙනි එක සිලිකන් ට්‍රාන්සිස්ටර් භාවිතයෙන් සාධන ලද පරිපථයක් රූපේ දැක්වේ. VA ප්‍රධාන ප්‍රත්‍යාවර්ත වෝල්ටේජාවේ උච්චාගය 1 වෝල්ට් නම් ප්‍රතිදාන වෝල්ටේජාවේ Vout වඩාත් හොඳින් නිරූපණය වන්නේ. බලන්න එතකොට මෙතනදී මේකේ මේ B අග්‍ර අපේ සංදි B සංදිය සහ BC සංදි වෙන වෙනම නැඹුරු කිරීමක් කරලා නැහැ. මෙතන මේ BE සංදිය නැඹුරු වෙන්නේ මේ සැපියුමෙන්මයි. මේ සැපියුමෙන්මයි. එතකොට මේ BC සංදිය මෙතනින් නැඹුරු වෙනවා. ඒක හරි. මෙතන වැඩි ඉබයක් තියෙනවා. එතකොට මෙතන ඉන්නේ ප්‍රත්‍යාවර්ත සංඥාවක් මේ වගේ ධන චක්‍රය සහ ඍණ චක්‍රය. එතකොට මෙතනදී මෙයා ඊට සාපේක්ෂව B ධන වුණොත් විතරයි මේක ක්‍රියාකාරී කලාපයට එන්නේ. නේද? එතකොට මෙයා ක්‍රියාකාරී කලාපයට ඇවිල්ලා මෙයාගෙන් වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ B ට ධන හම්බුනොත් ඊට සාපේක්ෂව. මේ ඊට සාපේක්ෂව B ඍණ වුණොත් අපිට වර්ධනයක් වෙන්නේ නැහැ. ඒක පසු නැඹුරු වෙනවා BE සංදිය පසු නැඹුරු වුණොත් අපිට වර්ධනයක් වෙන්නේ නැහැ. මෙයා අක්‍රිය කලාපයේ තියෙනවා. හරි නේද? හරි. එතකොට මෙතනදී මෙන්න මේ චක්‍රෙදී මේක ඍණ චක්‍රයක්. එතකොට B අග්‍රයට ඍණ ලැබුණොත් මේක පසු නැඹුරු වෙන නිසා මේ චක්‍රයේදී මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී වෙන්නේ නැහැ. ඒතර මෙයා ක්‍රියා කරන්නේ මෙන්න මේ චක්‍රයේදී විතරයි. ධන චක්‍රයේදී විතරයි. එතකොට මේ ධන චක්‍රයේදී අපිට මේ ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී කලාපයට එනවා කියලා කියන්න පුළුවන්. හරි. මොකද මෙයා 1 වෝල්ට් උච්චාගේ 1 වෝල්ට් වෙනකොට ඊට සාපේක්ෂව B 0.7 වඩා වැඩි වෙනවා 0.7ට ආසන්නයි. එතකොට මෙතනින් අපිට මෙයා ක්‍රියාකාරී කලාපයට එනවා. පසු නැඹුරු මේ පෙර නැඹුරු වෙනවා BE සංදි. හරි. එහෙනම් මේකෙන් අපිට අවුට්පුට් එකක් ගැන හිතුවොත් අවුට්පුට් එකක් එන්නේ මෙන්න පළවෙනි චක්‍රේ එන අවුට්පුට් එක. ඒක හරි. මොකද එයා මේ ධන චක්‍රය වර්ධනය වෙනවා. වර්ධනය ළඟ ලැබෙයි. හැබැයි ඊළඟ චක්‍රයේ වර්ධනයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත එන ධන චක්‍රයේ ඒක වර්ධනය වෙලා ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේක පොදු විමෝචක වින්‍යාසය. ඒ පොදු විමෝචක වින්‍යාසයේදී අපි දන්නවා මොකද වෙන්නේ? අංශක 180කින් මේක අපවර්ධනය වෙන්න ඕනේ. අංශ 180ක කලා වෙනසක් එක්ක තමයි හම්බෙන්නේ. එහෙනම් මෙන්න මේක අපිට ලැබෙන්නේ මොකක් විදිහද? අපිට මේක ලැබෙනවා මෙන්න මේ විදිහට නේද? හරි. මේ චක්‍රේ නම් අනිත් පැත්ත හැරෙන්න ඕනේ. ඊළඟට ඍණ චක්‍රේ ඉන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ චක්‍රේ මේ චක්‍රات අනිත් පැත්ත. එහෙනම් මේ වගේ හැඩයක් තමයි ලැබෙන්න ඕනේ. හරි. පිළිතුරු දිහා බැලුවොත් 1 වෙන්න බෑ. 2 වෙන්නත් බෑ. මොකද 180ක කලා වෙනසක් නැහැ. හරි. 3 වෙන්න පුළුවන්. 4 වෙන්න බෑ. 5 වෙන්න පුළුවන්. හරි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දරුවන්ට 3 සහ 5 වර්ණත් එක්ක. හරි. දැන් මොකද්ද නිවැරදිම පිළිතුර? අපි ගොඩක් වෙලාවට සටහන් අඳිනකොට සිද්ධාන්ත කතා කරනවා මෙන්න මේක තමයි අඳින්නේ. මේකට මේක. ඒ අඳින්නේ දරුවනේ දැන් මෙන්න මෙතන අපි හිතුවොත් මේ අවුට්පුට් එක කියලා කියන්නේ අපි මේක RC කියමුකෝ. මේක VCC කියමුකෝ නේද? මේක තමයි V out එක කියන්නේ VCE.
නැත්නම් මෙන්න මේක Vout. හරි. මේ විභවන සමාන Vout කියලා ගන්න. Vout කියලා කියන්නේ අපි දන්නවා VCC සමානයි ICRC ධන Vout. හරි. Vout සමාන වෙනවා VCC වෙන ICRC. ඕකත් එක්ක තමයි අපි ඉගෙන ගත්තේ මෙයා මේ 180 කින් අපවර්තන වෙනවා කියන එක. IC වැඩි වෙනකොට Vout එක අඩු වෙනවා. IC වැඩි වෙනකොට Vout එක අඩු වෙනවා. මොකද VCC ඍණ කියලා තමයි එන්නේ. එතකොට මෙතන මේ බලන්න VCC ඍණ. හිතන්න IC බිඳුවයි කියලා. IC බිඳුව වුණොත් ඒ කියන්නේ මෙතන IB බිඳුවයි. IB බිඳුවක් වෙද්දී IC බිඳුවක් වෙනවා. IC බිඳුවක් වුණාම Vout එක කෙලින්ම මොකද වෙන්නේ? VCC වෙනවා. ඒ කියන්නේ දරුවනේ අපි Vout ප්‍රස්ථාරගත කරොත් මේ විදිහට මේ තමයි බිඳුව. මේක තමයි VCC 12යි වෝල්ට්. හරි. එහෙනම් IC බිඳුවක් කියලා කියන්නේ මේ මුල් අවස්ථාවේදී IB බිඳුවයි. හරි. IB බිඳුවයි. ඒතර මේ මුල් අවස්ථාවේ IB බිඳුවක් වෙනවා. T සමාන බිඳුවේදී. ඒතර මෙතනදී IB බිඳුවක් වෙනකොට IC බිඳුවයි. මොකද වර්ධනයක් නැහැ නේ. ඒතර මේ IB බිඳුවක් වෙනකොට මෙතන මොකද වෙන්නේ? Vout කියලා කියන්නේ මොකක්ද? Vout කියන්නේ 12 වෝල්ට් වෙනවා. මොකද Vout සමානයි VCC ඍණ ICRC. හරි. එතකොට එතනින් එහාට දැන් ටිකෙන් ටික IC මොකද වෙන්නේ? වැඩි වෙනවා. මොකද මේ IB වැඩි වෙනකොට IC ටිකෙන් ටික වැඩි වෙනවා. හරි. IC ටිකෙන් ටික වැඩි වෙනකොට මේ VCC එන්න අඩු වෙනවා. VCC ගායක් එන්න අඩු වෙනවා. ඒ කියන්නේ Vout එක එන්න අඩු වෙනවා. උපරිමගේ තමයි 12 කිය. එතනින් එහාට එන්න අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ නැවත මේක වැඩි වෙනකොට මේක අඩු වෙනකොට මෙතන IB අඩු වෙනව නැවත උපරිමයට 1 වෝල්ට් වෙලා අඩු වෙනවා. අඩු වෙනකොට IC අඩු වෙන්න ගන්නවා. ඒතකොට මෙතන අඩු වෙන ප්‍රමාණය අඩුයි. එහෙනම් Vout වැඩි වෙන්න ගන්නවා. ඔන්නම තමයි. ඒ කියන්නේ මෙන්න මේක මේ 12න් ඇදෙන්නේ. හරිද? ඒකට හේතුව මේ VCC ආපු එක. සරල ධාරාව ආපු එක. ඒතකොට මෙතනදී කැපීගේ කලාපේ තියෙන්නේ. කැපීගේ කලාපෙට ගියාට පස්සේ කෙලිම IC බිඳුවයි IC බිඳුවක් කියවම Vout කියන මෙතන 12 වෝල්ට් එනවා නේද? එහෙනම් මෙතන 12 වෝල්ට් එනවා. ඒක හරියි. ඊට පස්සේ නැවත මෙහෙම වෙනකොට නිවැරදි පිටුර වල තේරුම 5 වෙන්න ඕනේ. හරිද? ඉතින් මේක එකපාර ගන්න පුළුවන් කෙනෙක්ට හිතන්න. ඉතින් මේ කොටසදී කැපීගේ කලාපේ තියෙන්නේ. කැපීගේ කලාපේ තියෙනකොට Vout කියන්නේ කෙලින්ම මොකද්ද? 12 වෝල්ට්. VCC. මේක මෙතනදී 12 වෝල්ට් වෙන්න ඕනේ. ඉතින් ඕක තේරෙනවා නම් පිළිතුර ගන්න පුළුවන් ලේසියෙන්. හරි තවත් පැත්තකින් බලුවොත් දැන් මේක අපි කොහොමද මේ බිඳුව රේඛාවට ගේන්නේ? අපිට දැන් මේ 12 දිහාන හරියන්නේ නැහැ මේක. අපිට මේක මේ බිඳුව රේඛාවට ගේන්න. අන්න ඒකට තමයි දරුවනේ මෙන්න මෙතෙන්ට දාන්නේ මොකද්ද? කැපැසිටර් එක. මතකද අපි මේකට කිව්වා ඇඳුම් දාරිත්‍රය කියලා. මේ ඇඳුම් දාරිත්‍රය දැම්මම පස්සේ මේ ඇඳුම් දාරිත්‍රය හරහා මේ සරල වෝල්ට් තාවට එන්න බෑ. VCC ට එන්න බෑ. අපි දන්න සරල ධාරාවට යන්න බෑ. එන්නේ ප්‍රත්‍යාවර්ත සංඥා විතරයි. එතකොට අපිට පුළුවන් ගැළපෙන දාරිත්‍රයක් අපි උතන දාගත්තොත් මෙන්න මේක බිඳුව රේඛාවට ගේන්න. හරි. හරි. ඕක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මේවා ගොඩක් වැදගත් ප්‍රශ්න වලින් ඉගෙන ගන්න. හොඳයි. ඔන්න ඒ වැඩේත් හරියට ඒක අලුත් දෙයක් ඉගෙන ගත්තද මේ දාරිත්‍රික දැම්මම මෙන්න මෙහෙමයක් වෙනවා නේ. හරි. ඊළඟට මෙන්න මේක එන්නේ මේ රේඛාවේ VCC රේඛාව. VCC තමයි මෙතන නිකන් බිඳුව රේඛාවලා තින්නේ නේද? ඔව්. හරි. එහෙනම් ඔන්න ඕක තමයි සිද්ධිය. නිවැරදි පිළිතුර 5 ලේසියෙන් ගන්න පුළුවන්. වැඩි හිතන්න ඕනේ නැහැ. පිළිතුරු දිහා බලපු ගමන් උත්තරේ පේනවා. හරි. කොහොමද ගත්තේ? ලේසි මේ ඉන්පුට් එකක් දෙනකොට ධන චක්‍රයේ විතර මේ ක්‍රියාකාරී කලාපට යන්නේ. එහෙම බලපුවාම මේ වගේ අංශයක සැසුව කලාව වෙනසක් වෙන්නත් ඕනේ. එහෙනම් බලපුවම උත්තර වෙන්න පුළුවන්. 1 වෙන්න බෑ, 2 වෙන්න බෑ, 3 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්, 4 වෙන්නත් බෑ. ප්‍රශ්න උත්තර දෙකයි තියෙන්නේ ගැටෙන. උත්තර දෙක දිහා බලපුවාම පස්වෙනි උත්තරේ ලේසියෙන් වෙනවා. මොකද මෙන්න මෙතනදී බිඳුවයි. එහෙම නැත්නම් කැපීගේ කලාපේ බිඳුවක් වෙන්නේ. බිඳුවක් වෙනකොට අපි බිඳුවක් වෙද්දී අපි දන්නවා මේක අක්‍රියයි. නැත්නම් කැපීගේ කලාපේ එනකොට Vout එක VCC වෙනවා. එහෙම නැත්නම් C අග්‍රයට VC එනවා. VC කියන්නේ 12 වෝල්ට්. එහෙනම් උත්තරේ 5 වෙන්න ඕන. හරිම ලේසි. හරි. අපි ගියොත් පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ කියනවා රූපයේ පෙන්වන ඇති පරිපථෙහි ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී විදිහේ ක්‍රියාත්මක වන අතර VBE 0.6ක් වේ. පරිපථයේ සංග්‍රහක විමෝචක වෝල්ටේජ VCE එහි අගය වන්නේ තමයි පින් අහන්නේ. ආසන වශයෙන් අහන්නේ. මේ දිහා බැලුවොත් ඔයාලට පේනවා ඇති පළවෙනි ප්‍රශ්නේ පළවෙනි වර්ණේ බිඳුව තියෙන්නේ. බිඳුව වෙන්න පුළුවන්ද? බෑ. VCE ආසන්නයි බිඳුව කියන්නේ 0.1කට ආසන්නයි කියන්නේ මෙයා සන්තුෂ්ත වෙලා තියෙන්න ඕනේ නැහැ. ක්‍රියාකාරී කලාප තියෙන නිසා එක බිඳුව එක වෙන්න බෑ. එහෙනම් නැත්නම් බිඳුව වෙන්න බෑ. හරි ඊළඟට ගියොත් පස්වෙනි වර්ණයට 10 වෝල්ට් දීලා තියෙනවා. 10 වෝල්ට් කියන්නේ
VCC 10යි මේක. ඒතකොට VCC 10ක් වෙනවා කියලා කියන්නේ VCE 10ක් වෙන්න බෑ. හේතුව VCE 10ක් වෙනවා කියලා කියන්නේ මේක කැප්පීගේ කලාපයට වෙලා. ඒ කියන්නේ VCE C වල යුගය සමාන වෙලා තියෙනවා VCC. ඒ කියන්නේ IC බිඳුවක් වෙලා තියෙනවා. IC බිඳුවක් කියලා කියන්නේ කැප්පීගේ කලාපයට. එහෙනම් පස්වෙනි වර්ණය වෙන්නේ නැහැ 10 වෝල්ට් වෙන්න බෑ. එහෙනම් ඔයාලගේ ගැටුමක් තියෙනවා නම් තියෙන්න පුළුවන් 2 3 සහ 4 කියන වර්ණත් එක්ක මේක දිහා බැලුවොත් දරුවනේ පුංචි සරල පරිපථයක් තියෙන්නේ මේක මොනෝමින් විසඳන්න පුළුවන්. ඒ බලන්න BE අග්‍රයේ BE සංඛ්‍ය බැලුවොත් BE අග්‍රය මේක භූගත කරලා තියෙනවා. ඒ කියන්නේ B වල විභවය බිඳුවයි. හරි. B වල විභවය බිඳුවයි නම් VBE කියන්නේ 0.6යි. එහෙනම් E අග්‍රයේ විභවය කීයක් වෙනවද දරුවනේ? ඍණ 0.6ක් වෙන්න ඕන. හරිද? හරි. ඍණ 0.6යි. එහෙනම් 4.7 කිලෝ ඕම් කියන ප්‍රතිරෝධය හරහා දෙන විභවාන්තරය කොච්චරද? අතන තියෙන 0.6ක් ඍණ 0.6ක් පහලින් තියෙනවා ඍණ 10ක්. එහෙනම් 4.7 කිලෝ ඕම් කියන ප්‍රතිරෝධ හරහා දෙන විභවාන්තරය කියන්නේ කොච්චරද? 9.4යි. 9.4යි. එහෙනම් ඒක තුලින් ගන්න IC ධාරාව IE ධාරාවට හොයාගන්න පුළුවන්. IE ධාරාව කියන්නේ 4.7 කිලෝ ඕම් හරහා ගන්න ධාරාවනේ. හරි. එහෙනම් ඒක ගන්න V සමාන IR මම V බෙදනවා R ගෙන් 9.6 බෙදීම 4.7 කිලෝ ඕම් මට ලැබෙනවා බෙදුවොත් 9.4 බෙදීම 4.7යි ඒ කියන්නේ 2යි කිලෝ නිසා මිලි ඇම්පියර් වෙනවා. එහෙනම් මිලි ඇම්පියර් දෙකක් තියෙනවා. හරි. එහෙනම් මිලි ඇම්පියර් දෙකයි. අපි දන්නවා IC සමානයි ආසන්න වශයෙන් IE ට. එහෙනම් IE ට ආසන්න වශයෙන් සමාන වෙනවා IC කියන්නේ 2යි මිලි ඇම්පියර්. ඒ කියන්නේ අර 3.3 කිලෝ ඕම් ප්‍රතිරෝධය හරහා ගන්න කොච්චරද? 2යි මිලි ඇම්පියර්. එහෙනම් ඒ ආරාධනීය උපාන්තරය මට හොයාගන්න පුළුවන් කොච්චරද? 3.3 කිලෝ ඕම් වැඩි කිරීම 2යි මිලි ඇම්පියර් කොච්චරද? 6.6යි වෝල්ට්. හරි. 6.6 වෝල්ට් කිලෝ වෝල්ට් මිලි කැපෙනවා 6.6 වෝල්ට් කියලා ලැබෙනකොට 3.3යි කිලෝ ඕම් ප්‍රතිරෝධය විභාන්තරය. එහෙනම් මට ඒකයි සුරින් උඩ 10 වෝල්ට් දන 10 වෝල්ට් මට හොයාගන්න පුළුවන් C අග්‍රේ විභවය කොච්චරද? 10න් අඩු වෙන්න ඕනේ 6.6ක්. ඒ කියන්නේ 3.4යි. 3.4යි. එහෙනම් C අග්‍රයේ විභවය 3.4යි. E අග්‍රයේ විභවය 9.6යි. විභවාන්තරය කොච්චරද? 4යි වෝල්ට්. එහෙනම් නිවැරදි පිළිතුර 3. හරිම ලේසි. මම මේක හදලා පෙන්නන්නම්. මොනෝමින් හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් තේරුම් නැති අයට මම මේක හදලා පෙන්නන්නම්. මෙතන 10ක් වෝල්ට් තියෙනවා. මෙතන 10ක් වෝල්ට් තියෙනවා. මෙතන මේක භූගත කරලා තියෙනවා. එහෙනම් මෙතන විභවාන්තරය 0.6ක් වෙනවනේ දරුවනේ. මෙතන ඍණ 0.6යි මේක 4.7 කිලෝ ඕම් කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතෙන් ගන්න ධාරාව IE. ඊට තියෙන්නේ I ගන්න පුළුවන්. මෙතන යන ධාරාව IC. එහෙනම් I සහ IC ආසන්න වශයෙන් සමානයි. මේක 3.3 කිලෝ ඕම්. එහෙනම් මම මුලින්ම I හොයා ගන්නවා. I හොයාගන්න පුළුවන් කෙලින්ම විභවාන්තරය මෙතන දරුවනේ මෙයා බිඳුවක් වෙනකොට B ට වඩා E අග්‍රය 0.6කින් අඩු වෙන්න ඕනේ. එහෙනම් ඍණ 0.6ක් වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඍණ 10 වෝල්ට්. ඍණ 10 වෝල්ට්. මෙතන විභවාන්තරය කියලා කියන්නේ කොච්චරද? ඍණ 10 සහ ඍණ 0.6 අතර 9.4යි. 9.4යි වෝල්ට් බෙදන්න දිනවා 4.7 කිලෝ ඕම්. එහෙනම් මට ලැබෙනවා E කියලා 2යි මිලි ඇම්පියර්. හරිද? එහෙනම් IC සමානයි 2යි මිලි ඇම්පියර් වෙනවා. එහෙනම් මෙතනින් තියෙන විභවාන්තරය මට හොයාගන්න පුළුවන්. මෙහා හරහා තියෙන විභවාන්තරය 3.3 වැඩි කිරීම 2යි මිලි ඇම්පියර්. මේ ප්‍රතිරෝධය හරහා තියෙන විභවාන්තරය. එහෙනම් මේ හරහා තියෙන විභවාන්තරය කියලා කියන්නේ 6.6යි වෝල්ට්. එහෙනම් මෙතන ගත්තොත් ධාරාවෙන් උඩින් පහළට IC ධාරාව උඩින් පහළට එන්නේ. එහෙනම් මෙතනට වඩා මෙතනින් බය 6.6කින් අඩු වෙන්න ඕනේ. නැත්නම් මෙතනට වඩා මෙතනින් බය 6.6කින් වැඩි වෙන්න ඕනේ. එහෙනම් 10ට වඩා මෙතන 6.6කින් අඩු වෙනවා කියන්නේ මෙතනින් බය 3.4යි වෝල්ට්. එහෙනම් මෙතන ඍණ 0.6යි. මෙතන 3.4යි විභවාන්තරයයි ඕනේ. විභවාන්තරය කියන්නේ මේ දෙකේ වෙනස කොච්චරද? 3.4 ඍණ 0.6යි. කියන්නේ වෙනස 4ක් වෝල්ට් වෙනවා. හරිම ලේසියි. මොනෝමින් හදන්න පුළුවන් දරුවනේ. මොනෝමින් උත්සාහ කරන්න. ඒක තමයි වටින්නේ. හරි අපි ගියොත් 6 වෙනි ප්‍රශ්නෙට. මේකත් නිතරම අපිට හම්බෙන ප්‍රශ්නයක්. බලන්න පෙන්න ඇති සිලිකන් ට්‍රාන්සිස්ටර් අතුරින් කුමන ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී විදිහේ ක්‍රියාත්මක නොකරයි. හරි මොන ක්‍රියාකාරී විදිහේ ක්‍රියාත්මක කරන්න අපි දන්නවා BE සංදිය පෙර නැඹුරු වෙලා BC සංදිය පසු නැඹුරු වෙන්න ඕන. හරි මම කලිනුත් පැහැදිලි කරා. මෙතනදී අපි ගත්තොත් NPN ට්‍රාන්සිස්ටරයක් මේ වගේ මේ අපේ B අග්‍රේ CE ඊට වඩා වැඩි විභවයක් B ට දෙන්න ඕන ධන විභවයක්. ඒ වගේම B ට වඩා වැඩි විභවයක් C ට දෙන්න ඕනේ. ඒතර මේක ධන විභවයක් වෙන්න ඕනේ ධන මේක වඩා වැඩි ධනයක් වෙන්න ඕනේ. කොහොම තමයි මෙන්න සාමාන්‍ය අපි E බිඳුව කරලා දෙන්නේ. හරි බලමු. වර්ණ දිහා බැලුවොත් පළවෙනි එක පළවෙනි වර්ණයේදී බලන්න අපෙන් අහන්නේ ක්‍රියාකාරී විදිහේ ක්‍රියාත්මක නොකරයි.
එහෙනම් පළවෙනි එක බැලුවොත් මෙතන B අග්‍රය භූගත කරලා තියෙනවා සාපේක්ෂව ඍණ විභවයක් මෙතන දෙනවා අවුලක් නැහැ. එහෙනම් මෙතන විභාන්තරය 0.7යි. මෙයා පෙරනැඹුරු වෙනවා. වඩා වැඩි විභවයක් ධන විභවයක් මෙතන දෙනවා 5 වෝල්ට්. එහෙනම් B C සංදිය පසු නැඹුරුත් වෙනවා. එහෙනම් එක වෙන්න පුළුවන්. එක හරියි. ඊළඟට දෙවෙනි වර්ණය බැලුවොත් දෙවෙනි වර්ණය බලන්න ඍණ 1.4යි උඩත් ඍණ 1.4යි ඍණ 1.4යි B සංදිය 0.7යි B සංදිය 0.7ක් කියලා කියන්නේ මෙයයි මෙයා ඍණ 1.4 මෙයාට සාපේක්ෂව මෙතන 0.7යි ඒක හරියි. මෙයාට සාපේක්ෂව මෙයා ධන වෙන්න ඕන. එහෙනම් 0.4 වඩා වැඩි විභවයක් තමයි C ට තියෙන්නේ. නමුත් තියෙන ඍණ 1.4. එහෙනම් ඒක තමයි පිළිතුර. උත්තරේ 2 අනිත්‍ය බලන්නවත් හිතන්නවත් ඕනේ නෑ දරුවනේ. උත්තරේ 2 වෙන්න ඕන අනිවාර්යෙන්. ඒ නිසා පිළිතුර 2 කියලා අපිට බලන්න පුළුවන්. ගන්න පුළුවන්. හරි මම වඩා වැඩි දැනුමට බලන්නම් 3 සහ 4 5 වර්ණත් බලන්න මෙතන ඍණ 5යි තුන්වෙනි වර්ණය ඍණ 5යි E අග්‍රේ ඍණ 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඍණ 4.3 එහෙනම් මෙයාට B අග්‍රේට වඩා C B අග්‍රේට සාපේක්ෂව E අග්‍රේ ඍණ වෙලා තියෙනවා නැත්නම් මෙයාට සාපේක්ෂව මෙයා ධනයි. එහෙනම් ඒක පෙරනැඹුරුයි. මෙයා ඍණ 4.3ක් මෙයා ඍණ 2යි. ඍණ 4.3ට වඩා ඍණ 2 කියන්නේ ධන වැඩි අගයක්. එහෙනම් නැත්නම් මෙයාට සාපේක්ෂව මෙයා ධනයි. ඒ නිසා මේක පසු නැඹුරු වෙනවා. එහෙනම් තුන්වෙනි වර්ණය වෙන්න පුළුවන්. හතරවෙනි එක ගත්තොත් හතරවෙනි එක මෙතන C අග්‍රය භූගත කරලා දෙන මෙතන බිඳුවයි මෙයාට සාපේක්ෂව ඍණ අගයක්. මෙයාට දීලා තියෙන්නේ ඒක හරි. මෙයාට සාපේක්ෂව වඩා වැඩි ධනාගයක්. ඒ කියන්නේ ඍණ 4ක් දීලා දෙනවා. ඍණ 4ට සාපේක්ෂව ඍණ 4.7 කුඩායි. නිසා මෙතනදී මේක පසු නැඹුරු වෙනවා. අතර මේක පෙරනැඹුරු මේකට සාපේක්ෂව මේක ඍණ වෙලා තියෙනවා. එහෙනම් මේ සංදිය BE සංදිය පෙරනැඹුරු වෙනවා. ඍණ 4ට සාපේක්ෂව බිඳුව කියන්නේ විශාලයි ධනයි. එහෙනම් BC සංදිය පසු නැඹුරු වෙනවා. ඒකත් ක්‍රියාකාරී විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරි පස්සේ අවසාන වර්ගය බලුවොත් E අග්‍රය භූගත කරලා දෙනවා විභවයේ බිඳුවයි. ඊට සාපේක්ෂව 0.7ක් ධනාගයක්. ඒක හරි. ඊට සාපේක්ෂව වඩා වැඩි අගයක් C ට 4ක් වෝල්ට්. එහෙනම් ඒකත් හරි. BE සංදිය පෙරනැඹුරු කරගෙන BC සංදිය පසු නැඹුරු වෙලා තියෙනවා. එහෙනම් හරි නම් නිවැරදි පිළිතුර දෙක දරුවනේ. දෙක පිළිතුර දැක ගමන් ඒක තමයි පිළිතුර. ආයි ඉතින් එහාට දෙයක් නැහැ, තරක කරන්න දෙයක් නැහැ. ඒක හරි 100%ක්. ඉතින් එහාට ඔයාලා බලන්න අවශ්‍ය නැහැ. අනිත් කාලය ඉතුරු කරගන්න ඕන. 7 වෙනි එක රූපයේ පෙන්වා ඇති ට්‍රාන්සිස්ටරය සිලිකන්ලු පරිපථයේ පොදු විමෝචක වර්ධකයක් ලෙස ක්‍රියාත්මක කරවීමට පහත සඳහන් කවර සම්බන්ධ කිරීම කළ යුතුද? හරි බලන්න පොදු විමෝචක වින්‍යාසයේ ඉතින් මේකත් අපි කලින් කතා කරපු දෙයමයි. මොකද්ද වෙන්න ඕනේ? BC සංදිය පෙරනැඹුරු වෙලා BE සංදිය පසු නැඹුරු වෙන්න ඕනේ. හරි මෙතකොට මේක දිහා බැලුවොත් කෝෂ දිහා බැලුවොත් කෝෂ පද්ධතියේ 1.5 වෝල්ට් බීලි කෝෂ වගේක් සම්බන්ධ කරලා තියෙනවා. X අග්‍රය කියන්නේ දරුවනේ ඔයාලා දන්නවා ඍණාග්‍රය, Y කියන්නේ කෝෂයක ධනාග්‍රය. ඊට සාමාන්‍ය කෝෂවල ධනාග්‍රය තියෙන කෝෂ ටික ශ්‍රේණිගතව තියෙනවා. හරි එහෙනම් මේක දිහා බැලුවොත් ඔයා අනිවාර්යෙන් දන්නවා X අග්‍රය සම්බන්ධ වෙන්න ඕනේ ඊට, Y සම්බන්ධ වෙන්න ඕනේ ඊට. ඔය දෙක අනිවාර්යෙන් දන්න. ඊළඟට මෙතන තියෙන්නේ විභව භාජකයක් 5යි 2.12.5 12.5 දෙකම ප්‍රතිරෝධ සමානයි. නිසා PQ නම් වරුණට ප්‍රශ්නයක් නැහැ. ඊට S අනිවාර්යෙන් යන්න ඕනේ කොහටද? B ට. ඉතින් ඕක තමයි ඔය පටලලා අහලා තියෙන්නේ. දන්න දේ හරියට කරන්න ලේසි. හරි පළවෙනි ප්‍රශ්න බලුවොත් x සම්බන්ධ වෙන ඕන ඊට. හරි ඒක හරි. y සම්බන්ධ වෙන ඕන b ට. එතන වැරදිනේ. y සම්බන්ධ වෙන ඕන ඊට. එහෙනම් පළවෙනි වර්ණය ඉවරයි. ඒක එන්න බෑ. PA බලන්න PA ඒක හරි වෙන්න පුළුවන්. දෙවෙනි එකේ YE y කියන ඊට සම්බන්ධලා හරියන්නේ නැහැ. y එකේ ඊට. එහෙනම් දෙවෙනි වර්ණයත් ඉවත් වෙනවා. තුන්වෙනි එක SB එක හරි. YA කියන එකත් හරි. ඊට පස්සේ AQ කියන එකත් හරි කියමුකෝ. AQ කියන එකත් හරි. BQ කියන එකත් Q වල සම්බන්ධ කරලා හරියන්නේ SB කලින් සම්බන්ධ කරානේ. එහෙනම් ඒක වෙන්නේ නැහැ. තුන්වෙනි වර්ණය ඉවත් වෙනවා. හතරවෙනි වර්ණය දිහා බැලුවොත් XE ට සම්බන්ධ වෙන එක හරි. YB ට සම්බන්ධ වෙන්නේ වැරදි. YB ට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ඉවත් වෙනවා. පස්වෙනි වර්ණය එහෙනම් ඒක තමයි හරි එක. හිතන්නවත් දෙයක් නැහැ බලන්න ඕනේ නැහැ. පහ ගිහුවා ආවා. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. යන්න කලින් පොඩ්ඩක් බලමු මේක හරියද කියලා නේද හරියට. හරි බලන්න. YA ධනාග්‍රය සම්බන්ධ වෙන ඊට ඒක හරි. XE ඍණාග්‍රය සම්බන්ධ වෙන ඊට ඒක හරි. ඊට පස්සේ AP නිවැරදි AP වෙන්න පුළුවන්. ඊට පස්සේ BS අනිවාර්යෙන් BS සම්බන්ධ වෙන්න ඕනේ. QE හරි. එහෙනම් ඒක නිවැරදි. අරගෙන ප්‍රශ්න බලන්න දරුවනේ. අරගෙන ප්‍රශ්න පුංචි රද්දකුත් තියෙනවා. ඩයිනමික් ස්ටික් එකක් බැලුවොත් පෙන්වන ඇති පරිපථයෙහි IB මයික්‍රෝඇම්පියර් 500ක් වන අතර ට්‍රාන්සිස්ටරයට C එක ධාරාලාභයක් ඇත. ඒ කියන්නේ බීටා 100ක් ලු 5 කිලෝ ප්‍රතිරෝධය තුලින් ගලන ධාරාව ආසන්න වශයෙන් වන්නේ විය යුතුයි. ඩයිනමික් ස්ටික් එක පොඩි 5 කිලෝ ප්‍රතිරෝධය තුලින් ගලන ධාරාව ආසන්න වශයෙන් වන්නේ විය යුතුයි. හරි. එහෙනම් බැලුවොත් දරුවනේ මේක හරි ලේසියිනේ. බලන්න අපි දන්නවා බීටා සමානයි
IC බෙදීම IB B ට දීලා තියෙනවා. IB දීලා තියෙනවා නිකම්ම IC ගන්න පුළුවන් නේද? හරි. එහෙම ගත්තොත් මොකක්ද දෙන උත්තරේ බලන්න. එහෙම ගත්තොත් දෙන උත්තරේ වෙන්නේ IC සමානයි B ට කියන්නේ 100යි IB කියලා කියන්නේ මේක 500යි. 500 මයික්‍රෝඇම්පියර් 10/6. මේක සුළු කරොත් ඔයාලට එනවා 5 ඩිග්‍රීම 10/2 ඇම්පියර් ඔයාලට කියන්න පුළුවන් 50යි මිලි ඇම්පියර් කියලා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? 5. හැබැයි ඔක වැරදි. ඇයි මොකද්ද වැරදි? මිලි ඇම්පියර් 50ක් එන්න පුළුවන්ද? නේද? මේ බලන්න මේක මයික්‍රෝ ඇම්පියර් 500ක් වෙනකොට මොකක්ද වෙන්නේ කියලා. බලන්න ඔක හොඳට බැලුවොත් මේ පරිපථය දිහා 5 කිලෝ ප්‍රතිරෝධය හරහා 5 කිලෝ ප්‍රතිරෝධය හරහා 1 මිලි ඇම්පියර් වගේ ගියොත් 1 මිලි ඇම්පියර් වගේ ගියොත් ඒක හරහා තියෙන විභවාන්තරය 5 වෝල්ට් වෙනවා. එතකොට 100 අග්‍රයේ විභවය බිඳුවක් වෙනවා. එතකොට මේකේ අපි දන්නවා සාමාන්‍යයෙන් මේ CE වල විභවාන්තරය CE VCE 0.1ක් වගේ වෙනකොට මේක සංතෘප්ත වෙනවා කියන එක දන්නවනේ. එතකොට ආසන්න වශයෙන් මේක 0.1ක් වෙනකොට 5 කිලෝ ඕම් තුලින් ගන්න ධාරාව කොච්චරද? ආසන්න වශයෙන් මෙයා VCE 0.1ක් වෙනකොට 5 කිලෝ ඕම් හරහා දෙන විභවාන්තරය කියන්නේ 4.9. එහෙනම් ගන්න ධාරාව ආසන්න වශයෙන් මිලි ඇම්පියර් එකයි. 5 වෝල්ට් බෙදීම 5 කිලෝ ඕම් විතර ආසන්න වශයෙන් මිලි ඇම්පියර් එකක් වගේ. ඒතර මිලි ඇම්පියර් එකක් IC වෙනකොට මිලි ඇම්පියර් එකක් IC වෙනකොට IC සමානයි මිලි ඇම්පියර් එකක් වෙනකොට IB කියන්නේ කොච්චරද? මේකේ B ට 100යි. නම් B ට 100ක් නම් මේක වෙනකොට මයික්‍රෝ ඇම්පියර් 10ක් වගේ. අපි මෙතන බලන්න මෙතන ඉන්නේ IC 50ක්. IC මිලි ඇම්පියර් එකක් වුණා මේක සංතෘප්තයි. ඒකට වඩා වැඩි එකක් ඉන්න බෑනේ. වැඩි එකක් ඉන්න බෑ. IC එකට වඩා වැඩි එකක් ඉන්න බෑ. හරි මේක දිහා බැලුවොත් බලන්න IB 500ක් මයික්‍රෝ ඇම්පියර් වෙනකොට මේක සංතෘප්ත නතරුනේ. IC මිලි ඇම්පියර් එකක් වෙන්නත් ඉන්න IB කියලා කියන්නේ ඔබ දන්නවා B ට සමානයි මේ දැන් ගත්ත එක IC බෙදීම IB. එහෙනම් IB කියලා කියන්නේ IC බෙදීම B ට. ඒතර IC කියන්නේ 1 මිලි ඇම්පියර් 1 ඩිග්‍රීම 10 වෙන 3යි. B ට කියලා කියන්නේ කොච්චරද? B ට කියලා කියන්නේ 100යි. එහෙනම් IB සමානයි 10යි මයික්‍රෝ ඇම්පියර් වෙනකොට. දැන් 10යි මයික්‍රෝ ඇම්පියර් වෙනකොට. IB සමානයි 10යි මයික්‍රෝ ඇම්පියර් වෙනකොට. IB සමානයි 10යි මයික්‍රෝ ඇම්පියර් වෙනකොට මේක සංතෘප්ත වෙනවා. දැන් මෙතන IB කියලා කියන්නේ 500 මයික්‍රෝ ඇම්පියර්. ඒතර මේක කොහොමද සංතෘප්තයි? එතකොට එහෙනම් ගණන ධාරාව 5 කිලෝ ඕම් හරහා ආසන්න වශයෙන් 1 මිලි ඇම්පියර් වෙන්න ඕනේ. මොකද VCE ආසන්න වශයෙන් 0.1ක් වෙනවා. එතකොට 5 කිලෝ ඕම් හරහා දෙන විභවාන්තරය ආසන්න වශයෙන් 4.9 කියන්නේ ආසන්න වශයෙන් 5යි. නම් 5 බෙදීම 5 කියන්නේ 1 මිලි ඇම්පියර්. ඔක තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕන දරුවනේ. නිසා හොඳට බලන්න මොකද්ද මේ අහන්නේ? මොකද්ද මේක ඔයාලා අනික දන්නවා. IB 500ක් වගේ නෝට මේක අනිවාර්යෙන් මයික්‍රෝ ඇම්පියර් 500ක් වගේ වෙද්දි IB මොකද වෙන්නේ? IB මයික්‍රෝ ඇම්පියර් 500ක් වගේ වෙද්දි මේක සංතෘප්ත වෙනවා. ඔය අපි සිද්ධාන්ත වලින් මේක ඉගෙනගෙන තියෙනවා. හරි. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එක ගත්තොත් ඔයාලගේ ප්‍රශ්න මම දෙකක් දෙනවා පසුගිය විභාගවල කීපතාවක් මේවා අහලා තියෙනවා. ඒත් මේවා ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් මේවා කරලා තියෙනවා නම් ඊළඟට එන්න තියෙන ප්‍රශ්න වලට එච්චර අමාරු වෙන එකක් නෑ. ඒතකොට මේක මාරම ලීසි අමාරු දෙයක් නෙමෙයි අහලා තියෙන්නේ. දන්න දෙයක්. හැබැයි පොඩ්ඩක් වෙනස් විදිහට අහලා තියෙනවා. හොඳට බැලුවොත් ඔයාලට වෙන්නේ 500ක් වෙද්දි මේක සංතෘප්තයි නිසා අනිවාර්යෙන්ම 5 කිලෝ ඕම් හරහා ගන්න IC කියන එක ආසන්න වශයෙන් 1 මිලි ඇම්පියර් වෙන්න ඕනේ. හරි එහෙනම් නිවැරදි පිළිතුර 2 5 නෙමෙයි. 9 වෙනි ප්‍රශ්නෙට 9 වෙනි ප්‍රශ්නේ අහනවා NPN ට්‍රාන්සිස්ටර් එක සහ N channel සංදි ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් පිළිබඳව පහද දැක්වෙන කුමන ප්‍රකාශය සත්‍ය නොවේද? හරි ඒකේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. කුමන ප්‍රකාශය සත්‍ය නොවේද කියලා තමයි පින් අහන්නේ. NPN ට්‍රාන්සිස්ටර් බලන්න පයින් එක PN සංදි දෙකක් ඇත. ඔව් NPN ට්‍රාන්සිස්ටර් එක PN සංදි දෙකක් තියෙනවා. මම මේක සිද්ධාන්තවලදී හොඳින් කතා කරා. N channel ගත්තොත් J factor එකක් අපි අහන්නේ. එතකොට මේ field effect transistor මේකේ එක PN සංදියයි තියෙන්නේ. ඔය එක හරි අපි දන්නවා. එක PN සංදියයි තියෙන්නේ. මොකද channel එකේ තියෙනවා. channel එක වටේට ద్వාරය තියෙනවා. ඒතර මේකෙදි එක PN සංදියයි තියෙන්නේ. NPN transistor ගත්තොත් එතන 9ම තියෙනවා NPN. ඒතර එතන NP PN සංදි දෙකක් තියෙනවා. හරි. ක්‍රියාකාරී විදිය ක්‍රියාත්මක වෙන්න පාදක විමෝචක සංදිය ඉදිරි නැඹුරු කරයි. ඔව්. අපි දන්නවා BE අග්‍රය පෙරනැඹුරු කරන්න ඕන. BE අග්‍රය BE සංදිය පෙරනැඹුරු වෙන්න ඕන. නේද? E සංදිය පෙරනැඹුරු වෙන්න ඕන. එහෙනම් පාද විමෝචක සංදිය පෙරනැඹුරු වෙනවා. ඒක හරි. ක්‍රියාකාරීත්වයේදී ద్వාර ප්‍රභව සංදිය පසු නැඹුරු කරයිද? ඔව් අපි දන්නවා J factor හැම වෙලේම වැඩ කරන්නේ නේද? N channel J factor හැම වෙලේම වැඩ කරන්නේ පසු නැඹුරුයි. පසු නැඹුරුවේ ద్వාර ප්‍රභව සංදිය පසු නැඹුරු කරන්න ඕන අනිවාර්යයි. හරි. එහෙනම් එකත් හරි. තුන්වෙනි වර්ණය
ට්‍රාන්සිස්ටර් කේතයේ විමෝචකය මත ඊතලයක් ලකුණු කර ඇත. ඔව් මේ විමෝචකය මත ඊතලයක් දානවා නේ. ඊතලය දාන්නේ කොහොමද? P වලින් ඉඳන් N වලට. හරි ඊළඟට කියනවා ට්‍රාන්සිස්ටර් සංකේතයේ J ෆැක්ටර් එකේදී කියනවා ට්‍රාන්සිස්ටර් සංකේතයේ ප්‍රභවය මත ඊතලයක් ලකුණු කර ඇත. නෑ. ප්‍රභවය මත නෙමෙයි මේකේදී අපි දන්නවා මේකේ දාන්නේ මේ තියෙන්නේ ඡන්දය. ඒක තමයි ద్వාරය. ద్వාරය වල තමයි ඊතලය දාන්නේ. අපි දන්නවා ඡන්දයේ N මේක P වලින් N වලට එන විදිහට ద్వාරයට ద్వාරේ ඉඳන් channel එකට තමයි දාන්නේ. ඒකට ප්‍රභවය නෙමෙයි මේ ద్వාරයටයි ඊතරය යොදන්නේ. ඒ නිසා එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අපේ 3. ඒ කියන්නේ සත්‍ය නොවෙන්නේ 3. තුන්වෙනි පිළිතුර වෙන්න ඕනේ. ඒක තමයි නිවැරදි පිළිතුර. හරි බැලුවොත් හතරවෙනි එක ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වයේ නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර යන දෙවර්ගයේම සහභාගී වේ. ඔව් බහුදර ዋහක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන සහ සුළුදර ዋහක කියන කුහර දෙවර්ගයේම NPN ට්‍රාන්සිස්ටරේදී ක්‍රියාකාරීත්වයට සහභාගී වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ක්‍රියාකාරීත්වයට සහභාගී වෙයි. ඔව් N channel එකක් ගත්තොත් N channel එකේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් තමයි ධාරාව අරගෙන යන්නේ. ద్వාරය මගින් මේක අඩු වැඩි කරනවා. ඉතින් එතනදී ක්‍රියාත්මක වෙන්නේ බහුදර વાહක වල ඉන්න මුක්ත ඉලෙක්ට්‍රෝන විතරයි. නිදහස් ඉලෙක්ට්‍රෝන විතරයි. පස්වෙනි එක ගත්තොත් පස්වෙනි වර්ණය මම හිතන්නේ ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා. සංග්‍රාහකයේ සඳහා ධාරා විශාලත්වය පාදම විමෝචක ධාරාව මත රඳාපවතිය විය යුතුයි. එතන පාදම විමෝචක ධාරාව මත රඳාපවතිය සංග්‍රාහකයේ හරහා ධාරා විශාලත්වය කියන IC පාදම විමෝචක කියන IB ධාරාව මත රඳාපවතිය. ඔව් මේ අපි කියනවා NPN ට්‍රාන්සිස්ටර් සම්පූර්ණයෙන්ම ක්‍රියා කරන්නේ. එයා ක්‍රියාකාරීත්වය රඳාපවතින්නේ IB ධාරාවත් එක්ක. IB ධාරාවෙන් තමයි ඒක පාලනය වෙන්නේ. NPN ට්‍රාන්සිස්ටර් කියනවා BJT ට්‍රාන්සිස්ටර් පාලනය වෙන්නේ IB ධාරාව. නමුත් JFET ට්‍රාන්සිස්ටර් පාලනය වෙන්නේ ద్వාර ප්‍රභව විභවාන්තරයෙන්. හරි මේක විභවාන්තරයෙන් තමයි එතරම් පාලනය කරන්නේ. බලන්න channel එක හරහා ධාරා විශාලත්වයේ ద్వාර ප්‍රභව වෝල්ටේජ් තමයි. වෝල්ටේජ් දාලා කියන්නේ ගේට් 2 අරිනවා වහනවා මම පැහැදිලි කතාරා. ඒක කරන්නේ වෝල්ටේජ් දාන නිසා එක්ක වෝල්ටේජ් දානස් කරලා ඒකද පාලනය කරන්නේ වෝල්ටේජ් දාන. එහෙනම් නිවැරදි පිළිතුර වෙයි යුත්තේ 3. දැන් මේ ඊතලය යොදන්නේ මොකේද? ద్వාරයට. හරි. අපි යනවා අවසාන ප්‍රශ්නේ. අපි යනවා අවසාන ප්‍රශ්නේ 10 වෙනි එක. මේක බැලුවොත් පෙන්වන ඇති පරිපතේ ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය 100ක් වේ. පාදමට වෙනස් IB අගයන් ලබා දෙන විට ට්‍රාන්සිස්ටරේ ක්‍රියාන්විත විදි පිළිබඳ පහත කුමක් සත්‍ය වේද? හරි. පහසු ප්‍රශ්නයක් කලින් කතා කර එක වගේමයි මෙන්න මේ ප්‍රශ්න වගේමයි කලින් කතා කරපු ප්‍රශ්න වගේමයි පුංචි වෙනසක් තියෙන්නේ. යොදන IB අගය මයික්‍රෝඇම්පියර් වලින් අපිට දෙනවා. පළවෙනි එක බිඳුවයි. IB බිඳුව කියන්නේ IC බිඳුවයි. ඒ කියන්නේ මොකද්ද? අක්‍රිය කලාපේ කැපීගේ කලාපේ සංතෘප්ත වෙන්න බෑ. එක ඉවත් වෙනවා. එක කියන පිළිතුර ඉවත් වෙනවා. එහෙනම් දෙවෙනි එක 5. ඒ කියන්නේ IB 5ක් කියලා. ඒ කියන්නේ ධාරා සැලකිලි ධාරාවක් කියන මයික්‍රෝඇම්පියර් 5. මයික්‍රෝඇම්පියර් 5 කියන්නේ බීටා IC. IC එකක් ලැබෙන්න ඕනේ. ඒක කපහැරි කලාපේ නෙමෙයි ක්‍රියාකාරී කලාපේ. එහෙනම් දෙවෙනි වර්ණයත් ඉවත් වෙනවා. තුන්වෙනි එක 12යි මයික්‍රෝඇම්පියර් ක්‍රියාකාරී විදිය. හතරවෙනි එක 15යි කපහැරි විදිය. එහෙනම් හතරවෙනි එක ඉවත් වෙනවා. අපි තුන්වෙනි එක පොඩ්ඩක් තියාගමු. හතරවෙනි එක ඉවත් වෙනවා. පස්වෙනි එක මොකද කපහැරි විදිය වෙන්න බෑනේ. IB බිඳුවක් නම් තමයි කපහැරි කලාපේ. පස්වෙනි එක 20යි මයික්‍රෝඇම්පියර් සංතෘප්ත විදිය. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි 12 සහ 20 අතරනේ 12 සහ 20 ඒ කියන්නේ 3 සහ 5 කියන වර්ණ දෙක තමයි ඔයාලට ප්‍රශ්නයක් කරනවා ප්‍රශ්නයක් එයි. හරි අපෝ දිහා බැලුවොත් බලන්න අර අපි කලින් කතා කරා වගේ මෙතනදී මෙහා සංතෘප්ත වෙන්නේ IB කීයක් වෙනකොට කියලා හොයාගන්න හරියටම හරි. මෙහා සංතෘප්ත වෙන්න ආසන්න වශයෙන් IB බීටා 100ක් නේ. එහෙනම් අපි ගත්තොත් 5 කිලෝම් හරහා තියෙන විභවාන්තරය සංතෘප්ත වෙනකොට ආසන්න වශයෙන් 5ක් වුණා. මොකද 0.1 VC 0.1ක් වෙනවා. විභවාන්තරය ආසන්න වශයෙන් 4.9 ඒ කියන්නේ 5මනේ. ආසන්න වශයෙන් IC 1 මිලිඇම්පියර් නේ. 4.9 විදියෙන් 5 කිලෝම්. ඒ කියන්නේ 1 මිලිඇම්පියර් වෙනවා ආසන්න වශයෙන් IC. එහෙනම් IC 1 මිලිඇම්පියර් වෙනකොට IB හොයාගත්තා නම් හරි. ඒ කියන්නේ IC 1 මිලිඇම්පියර් වෙනකොට එහෙනම් IC සමානයි බීටා IB. එහෙනම් අපේ IB කියලා කියන්නේ IC බෙදීම බීටා. IC කියන්නේ 1 මිලිඇම්පියර් 10/3යි. බීටා කියලා කියන්නේ 100යි. එහෙනම් IB වෙනවා මට 10යි මයික්‍රෝ ඇම්පියර්. එහෙනම් IB 10යි මයික්‍රෝ ඇම්පියර් වෙනකොට මේ ට්‍රාන්සිස්ටර් සංතෘප්ත වෙනවා. එහෙනම් දැන් තුන්වෙනි වර්ණයේ තියෙන්නේ 12යි මයික්‍රෝ ඇම්පියර්. එහෙනම් 10 වෙද්දී සංතෘප්ත වෙනවා නම් 12 වෙද්දී කොහොමද සංතෘප්තයි? එහෙනම් ක්‍රියාකාරී කලාපේ නෙමෙයි මේක සංතෘප්ත කලාපේ වෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 5 මොකද්ද? මයික්‍රෝ ඇම්පියර් 20 වෙනකොට සංතෘප්ත වෙදී. එහෙනම් නිවැරදි පිළිතුර 5 වෙන්න ඕනේ. හරි. ඔන්න විදිහට නම් ප්‍රශ්න ටික ඉවර වෙනවා. මම හිතන්නේ හැමෝටම තේරෙන්නේ නැති මොනවා හරි ගැටලු තැනක් තියෙනවා නම්
පහලින් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ හම්බ වෙනකන් හැමෝටම සුබ පතනවා. මේ කොට දාගන්න.